ඒ භාග්‍යවත් වූ රහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද අපි කල්පනා කළා ඔබ අප සියලු දෙනාටම උරුම වෙච්ච අපි කාටත් පොදු සියලු දෙනාටම අඩු වැඩි වශයෙන් මේ ජීවිතයේදී ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නට සිද්ධ වෙන කරුණු කීපයක් ගැන සඳහන් කරන්නට. පින්නතුනි, මේ ලෝකයේ ධර්මතාවයන් කියලා කොටසක් තියෙනවා. මේ ලෝක ධර්මතාවයන් කියන්නේ එක පොදු නීතියක්. ඒක කාටත් පොදු, වෙනස් නොවන, කාටත් එක අයුරින් බලපාන, ලෝකේ හැමදෑම පවතින වෙනස් නොවන දෙයක්. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ තුල පහළ වුණත් නැතත් දුක කියන කාරණය ලෝකයේ තුල තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ වැහිලා තියෙන සත්‍ය ඉස්මතු කර දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට බුදු කෙනෙක් පහළ වුණත් නැතත් දුක මේ ලෝකේ තියෙනවා. අන්න ඒක ධර්මතාවයක්. ඒක පොදු නීතියක්, හැමදාම පවතින දෙයක්. අන්න ඒ වගේ කාරණාවලට අපි කියනවා ධර්මතා කියලා. එතකොට මේ වගේ අපේ ජීවිතවලට අප කරා පැමිණෙන ධර්මතාවයන් 8ක් ධර්මයේ සඳහන් වෙනවා. ඒවාට අපි කියනවා අෂ්ටලෝක ධර්මතා, එහෙම නැත්නම් අටලෝ දහම කියලා. එතකොට අපි කාටත් මේ ජීවිතයේ තුල මුහුණ දෙන්න සිද්ධ වෙනවා ලාභය, අලාභය, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහමට. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන මේ කාරණාට අපේ ජීවිතවලට පෙරදීගෙන එනවා. එතකොට මේ කාරණාට අපට පොදු දෙයක්, උරුම දෙයක් කියලා අපි තේරුම් නොගත්තොත් මේවා අපේ ජීවිතවලට පෙරලිලා එද්දී, අපේ ජීවිත කරා එද්දී අපි මේවාට යට වෙලා යනවා. ඊළඟට මේ ලෝකේ ස්වභාවය අපි සත්‍ය වශයෙන්ම කල්පනා නොකළොත් අපිට කවදාවත් මේවායේදී මේවට යට නොවි වාසය කරන්නට බැරි වෙනවා. අපි ලාභයේදී ලාභයට ඇලෙනවා. අලාභයේදී ඒකත් එක්ක ගැටෙනවා. ඊළඟට යසස, එහෙම නැත්නම් පරිවාර සම්පත්තියේදී ඒකට ඇලෙනවා. අයසෙද්දී ඒකට ගැටෙනවා. අපිට ප්‍රශංසාවෙද්දී අපි ඒ ප්‍රශංසාවට ඇලෙනවා. නිന്ദාවෙද්දී නිന്ദාව එක්ක ගැටෙනවා. සැප අපි කරා එද්දී සැපයට ඇලෙනවා. දුක අපි කරා එද්දී දුකට ගැටෙනවා. මේ වගේ මේ ලෝකයේත් එක්ක කරන ගනුදෙනුවේදී අපිට ඉතිරි වෙන්නේ ඇලීම් හා ගැටීම් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණක් හැකියාව ලැබෙනවා මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන, ඇලීම් ගැටීම් නැති හිතක් හදාගන්න. එහෙනම් ඔබ හිතලා බලන්න, බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්නට ලැබීම කොයිතරම් ලාභයක්ද කියලා. මොකද මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවි ඉඳීමේ හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය ශ්‍රාවකයෙකුට පමණයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ දේශනා අතර ලෝක ධම්ම කියලා සූත්‍ර දෙකක් අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ අඩංගු වෙනවා.
බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රවලදී දේශනා කරනවා අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තන්ති ලෝකෝච අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තන්ති. ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා අටලෝ ධම කියලා එකක්. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මය. මේ අටලෝ ධම පෙරලි අපි කරා පැමිණෙනවා. එතකොට ලෝක සත්වයනුත් මේ අටලෝ දහම අනුව පෙරලි යනවා කියනවා. මොනවද ඒ කාරණාට? ලාභෝච අලාභෝච අයසෝච යසෝච නින්දාච ප්‍රශංසාච සුක්ඛංච දුක්ඛංච කියන මේ කාරණාට ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉමේකෝ භික්කවේ අට්ඨලෝක ධම්මේ ලෝකං අනුපරිවත්තන්ති ලෝකෝච ඉමේ අට්ඨලෝක ධම්මේ අනුපරිවත්තන්ති. මෙන්න මේ අටලෝ ධම තමයි පෙරලි අපි කරා එන්නේ. එතකොට ඒවා අනුව මේ ලෝකයත් ඒ කරාම පෙරලි යනවා කියනවා. එතකොට අපේ ජීවිත ගත්තත් අපේ ජීවිතය තුලත් මේ අටලෝ දහම අඩු වැඩි වශයෙන් අප කරා පැමිණෙනවා. ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුනි අපි ලාභය අපි කරා එද්දී එකකින් ආඩම්බර වෙලා ඒකට ඇලිලා ඊළඟට ඒක වෙනස් වෙලා ගියයින් පස්සේ අලාභය අපි කරා එද්දී අපේ ජීවිත කඩන් වැටිච්ච අවස්ථා නැද්ද? අපි සැපයට වසඟ වෙලා ඉද්දී දුක අපි කරා එනකොට අපි අපේ ජීවිත තුල කඩාගෙන වැටුනේ නැද්ද? අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ ජීවිතයේ දිහා බලන්න කියලා දීපු කැඩපතක්. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඒ කණ්ණාඩියෙන් අපේ මුහුණ බලා මොනවද කරන්නේ? මුහුණ ලස්සන කරනවා. මුහුණේ තියෙන අඩුපාඩු ටික හදා ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි ධර්මයේ නැමැති කැඩපතත්. ධර්මයේ නැමැති කැඩපත ඉස්සරහා හිටගෙන අවංකව මේ කැඩපත දිහා බලාගෙන තමන්ගේ ජීවිතය තුළ සිතින් කයින් වචනයෙන් වෙන වැරදි අඩුපාඩු හදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි ඒකට කිව්වේ දහම් කැඩපත කියලා. එතකොට පින්නතුනි බොහෝ පිරිසකට මේ කාරණාවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ අටලෝ දහම තම තමන්ගේ ජීවිත කරා පෙරලි එනවා. නමුත් තමන්ගේ ජීවිතයට බලපාන තමාගේ ජීවිතය තුළ මෙවැනි දෙයක් තියෙනවා කියලා බොහෝ පිරිසක් දන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට බලපාන මෙහෙම කාරණා තියෙනවා කියලා බොහෝ පිරිසක් නොදන්නේ හේතුව තමයි ජීවිතය කියන්නේ මොකක්ද කියන එකවත් අපි හරියට තේරුම් අරන් නොසිටීම. දැන් අපි අහුවොත් ඔබෙන් ජීවිතය කියන්නේ විඳවන්න තියෙන දෙයක්ද විඳින්න තියෙන දෙයක්ද? එහෙමත් නැත්නම් වෙන මොනවාට හරි තියෙන දෙයක්ද කියලා පිරිසක් උත්තර දෙයි ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් කියලා. තව පිරිසක් කියයි ජීවිතය කියන්නේ විඳවන්න තියෙන දෙයක් කියලා. හොඳයි අපි කල්පනා කරලා බලමු මේ ආපු සසර ගමනේ අපි මේ ජීවිතේ විඳින්න කියලා මොනවද නොකලේ? ඒත් අපි තාමත් සංසාර ගමනේ ගමන් කරනවා. එතකොට මේ ගෙවාගෙන ආපු සසර ගමනේ කොයිතරම්නම් අපි ජීවිතවල විඳවලා තියෙනවද? දැන් මේ ජීවිතයේ තුලම අපි කොපමණක් විඳවනවද? නමුත් ඉවරයක් තියනවද? නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ
පින්නතුනේ ජීවිතය කියන්නේ විඳින්නවත් විඳවන්නවත් තියෙන දෙයක් නෙවෙයි. ජීවිතය කියන්නේ අවබෝධයක් කරා ගෙනියන්න තියෙන දෙයක්. අවබෝධ කරන්න තියෙන දෙයක්. එතකොට ජීවිතයක් තුළ ඇතිවෙන අවබෝධය තුළින්ම තමයි මේ දුක් කරදර ගැටලු ප්‍රශ්න මේ හැම දෙයකින්ම අපිව නිදහස් කරලා දාන්නේ. ඒ අවබෝධය ඇති නොවන තාක් අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් අපට තියෙන්නේ හඬන්න වැළපෙන්න ශෝක කරන්න විතරයි. එහෙනම් ජීවිතයක් අවබෝධයක් කරා ගෙනිච්චොත් තමයි අන්න එදාට අපිට සැබවටම මේ ජීවිතය විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ජීවිතයක් අවබෝධය කරා ගෙනියන්න නම් පින්නතුනි අවබෝධයට සුදුසු දෙයක් අහන්නට ලැබෙන්න ඕනේ. ඒ අවබෝධයට සුදුසු දේ අහන්නට ලැබෙන්නේ තථාගතයන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය තුලින් පමණයි. ඒ නිසා මේ විදියට අටලෝ දහම අපි කරා පෙරලි පෙරලි එද්දී අපිට ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට කරගෙන මේ අටලෝ දහමට යට නොවී වාසය කිරීමේ අවස්ථාව හැකියාව උදා කරගන්න බැරි වෙනවා. යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුළට මේ අටලෝ දහම පැමිණෙද්දී ධර්මානුකූල වේකේ ස්වභාවය තේරුම් ගන්න බැරි වුණොත් එයා තව තවත් දුකටපත් වෙනවා. තව තවත් දුක කරා යන එක තමයි එයාගේ ජීවිතේට සිද්ධ වෙන්නේ. හැබැයි මේ ස්වභාවය ධර්මයේ තුලින් කල්පනා කරලා නෝනින් තේරුම් ගත්තොත් මේ අටලෝ දහම ඉදිරියේ යාට කම්පා නොවන හිතක් හදාගන්නට පුළුවන්කම ලැබෙනවා. මදහත් සිතින් එහෙමත් නැත්නම් උපේක්ෂාවෙන් එයා මේ අටලෝ දහම විඳ දරා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි පින්නතුනි කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණයි අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී ඉන්නට පුළුවන් වාසනාව ලැබෙන්නේ කියලා. දැන් පින්නතුනි ලෝකය කියලා කිව්වහම අද කාලේ අපිට අහන්න දකින්න තියෙන ලෝකය තමයි අපිට මතක් වෙන්නේ. ඒ වගේම මේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනුවක් තියෙනවනේ අපි. අපි ලෝකය කියලා හදාගෙන ගොඩනගාගෙන තියෙන දේවල් හරහා තමයි අපිට මේ හැම දෙයක්ම එන්නේ. ලාභය වෙන්න පුළුවන්, අලාභය වෙන්න පුළුවන්, යසායස වෙන්න පුළුවන්, නිന്ദා ප්‍රශංසා වෙන්න පුළුවන්, සැප දුක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඉන්නේ අපි අර හදාගත්ත ලෝකයේත් එක්ක තමයි. ඉතින් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ එහෙනම් මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ කියලා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා විමසනවා ලෝකෝ ලෝකෝති භන්තේ උත්තචි කිත්තාවතනකෝ ලෝකෝ කිත්තාවතනකෝ භන්තේ ලෝකෝති උච්චතිති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකය කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ කුමන අර්ථයකින්ද මේ ලෝකය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලුජ්ජතීතිකෝ බික්ඛු තස්මා ලෝකන්ති උච්චති. මහණෙනි නැසී වෙනසී යන නිසා බිඳිලා යන නිසා ලෝකය කියලා කියනවා. එනම් ලෝකය කිව්වේ මොන අර්ථයෙන්ද? නැසී වෙනසී යන දෙයක්, බිඳිලා යන දෙයක් නිසා කියන අර්ථයෙන්. පින්නතුනි අපි මේ ලෝකයේත් එක්ක කරන ගනුදෙනුව අපි සිද්ධ කරන්නේ ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ,
මනස ඔස්සේ. නමුත් මේ ඇහැ කියලා කියන්නේ බිඳිලා යන දෙයක්. නැසී වෙනසී යන දෙයක්. ඇහැට පේන රූප කියන්නේත් බිඳිලා යන දෙයක්. නැසී වෙනසී යන දෙයක්. ඇහැයි රූපයයි නිසා එහි හටගන්නා විඥාණය කියන්නේත් ඒ වගේ සිඳී බිඳී නැසී වෙනසී යන දෙයක්. ඒ වගේම මේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වීමට කියනවා ඇහි ස්පර්ශය කියලා. එතකොට ඇහි ස්පර්ශය කියන්නේත් නැසී වෙනසී යන දෙයක්. ඒ ඇහි ස්පර්ශයෙන් නැති වෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා කියන්නේත් නැසී වෙනසී යන සිඳිලා බිඳිලා යන දේවල්. මේ විදියට උන්වහන්සේ කන ගැන, කනට ඇහෙන ශබ්ද ගැන, ඊළඟට නාසය ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට ගැන, දිවට දැනෙන රසය ගැන, කය ගැන, කයට දැනෙන පහස ගැන, මනස ගැන, මනසට ඇති වෙන අරමුණු ගැන මේ ආකාරයෙන් දේශනා කරනවා. මේ සියල්ල සිඳී බිඳී යන නැසී වෙනසී යන දේවල් කියලා. එතකොට මේ සිඳිලා බිඳිලා යන නැසී වෙනසී යන ඇහැ කන නාසය දිවකය මනස ඔස්සේ තමයි අපි මේ හදාගත්ත ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නේ. අපි මේ ලෝකයක් ගොඩනගා ගන්නේ මේ වගේ සිඳී බිඳී නැසී වෙනසී යන ඇහැ කන දිවකය ආදී ආයතනයන් ඔස්සේ. පින්තුනි, එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් අහනවා, ලෝකේ හට ගැනීම කියන්නේ කුමක්ද? මේ ලෝක සත්වයා එක් වෙලා වාසය කරන්නේ, ඇලිලා ගැලිලා වාසය කරන්නේ මොකටද? මේ ලෝක සත්වයන් දුක් විඳින්නේ කුමක් නිසාද කියලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, චස්ස ලෝකෝ සමුප්පන්නෝ. මේ ලෝකය හටගන්නේ කාරණා 6ක් නිසා. මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන මෙන්න මේ ආයතන 6 යම් තැනක හට ගන්නවාද එතන ලෝකය හට ගන්නවා. ඒ වගේම මේ ඇහැ කන නාසය දිවකය මනස කියන මේවායේ තමයි කියනවා ලෝක සත්වයා ඇලිලා ගලිලා වාසය කරන්නේ, එක් වෙලා වාසය කරන්නේ. මේ ආයතන 6 නිසාමයි ලෝක සත්වයන් දුක් විඳින්නේ යනාදී වශයෙන් චස්ස ලෝකෝ සමුප්පන්නෝ චස්ස කුබ්බති සම්තිවා චන්නමේව උපාදාය චස්ස ලෝකෝ විහන්ති කියලා, චස්ස ලෝකෝ විහන්නති කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට මේ ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ අපි හදාගත්ත ලෝකයක් තියෙනවා පින්නතුනි. ගයිහ කියලා උතුම් බුද්ධ දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සූත්‍රයේදී මේ දෙව් මිනිස් ලෝකයා තමන්ගේ ජීවිතයේ එකම සිහිනය, එකම නවාතැන්පල කරගෙන ඉන්නේ මේ ඇහැ. ඇහැට පෙනෙන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව, දිවට දැනෙන රසය, කය, කයට දැනෙන පහස, ඒ වගේම මේ මනස, මනසට දැනෙන අරමුණු කියන මේවායින් කියනවා. මේ දෙව් මිනිස් ලෝකයාම සතුටු වෙලා ඉන්නේ මේ
ඇහැට පේන රූප, කන කනට ඇහෙන ශබ්ද ආදී අභ්‍යන්තර බාහිර ආයතන ඔස්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි අපේ ජීවිතයේ එකම සිහිනය, එකම නවාතැන්පල කරගෙන ඉන්නේ. ඉතින් මේවාවේ යථා ස්වභාවය අපි දන්නේ නැති නිසා අපි හිතන් ඉන්නවා මේ අපේ ලෝකය කියලා. ඒ වගේම මේ අපි හිතන් ඉන්න ලෝකය නිට්ටයයි කියලා, වෙනස් වෙන්නේ නැහැ කියලා, සැපයි කියලා. අපිට ඕන විදියට අපේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අදහසින් තමයි අපි ලෝකයේ දිහා බලන්නේ. හැබැයි පින්නතුනි මේ වෙනස් වෙලා යන දවසක් එනවා. ඇහැට පේන රූපේ වෙනස් වෙලා යන දවසක් එනවා. එතකොට මේවා නිට්ටයයි කියලා හිතාගෙන සිහින ලෝකයක් ගොඩනගාගෙන ඉන්න පිරිසට මොකද වෙන්නේ? ශෝක කරන්න, හඬන්න, වැළපෙන්න විතරයි ඉතුරු වෙන්නේ. ඇයි එයා තේරුම් ගත්තේ නෑ මේ ලෝකේ ස්වභාවය ගැන. එයා හිතන් හිටියේ මේ ලෝකය නිට්ටයයි, සැපයි, සුබයි, ආත්මයි කියන සංඥාවෙන්. නමුත් මේවා වෙනස් වෙලා යනකොට ඒ වෙනස් වීම ඉදිරියේ අසරණ වෙනවා හැරෙන්නට එයාට වෙන කරන්නට දෙයක් නැහැ. එතකොට මේ විදිහටම මේ අටලෝ දහම පෙරලි එද්දී ලාභය එයා කරා එද්දී එයා හිතන්නේ ඒක නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා. ඒ නිසා එයා ඒ ලාභේ තමන් කරා එද්දී ඒකට ඇලෙනවා. ඒක ඇලී වාසය කරනවා. හැබැයි ඒක වෙනස් වෙලා යනවා. ඊළඟට එනවා අලාභය. හැබැයි එයාට ඒක සීකර ගන්න දක්ෂ නැති නිසා, ඒකේ ස්වභාවය දන්නේ නැති නිසා, මේක වෙනස් වෙලා යන එකක් කියලා කල්පනා කරන්නේ නැති නිසා එයා ඒ අලාභයේදී ගැටෙනවා. එයාට ඒ අලාභය ගැන තියෙන්නේත් නිත්‍ය සුඛ සුභ ආත්ම කියන සංඥාව. මෙන්න මේ විදිහට ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ කාරණා සියල්ලේදී මෙයා අසරණ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ සියල්ල වෙනස් වෙනවා කියන අදහස තුල ඉන්නවා නම් යමෙක් අනිත්‍යයි කියන කාරණේ විශ්වාස කරගෙන ඉන්නවා නම්, ඒක අදහාගෙන ඉන්නවා නම් එයාට මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී ඉන්න පුළුවන්කම ලැබෙනවා. පින්නතුනේ එයා දන්නවා ලෝකය කියන්නේ මේක වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක්, දුකට අයිති දෙයක්, තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් කියලා. අන්න එයාට මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන හිතක් හදාගෙන වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහම අසෘතවත් පෘථග්ජනයා කරාත් පැමිණෙනවා. ඒ වගේම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කරාත් මේ අටලෝ දහම පැමිණෙනවා. ඒකයි කිව්වේ මේක පොදු ධර්මතාවයක්, කාටත් උරුම දෙයක් කියලා. එතකොට අසෘතවත් පෘථග්ජනයාටත් මේක උරුමයි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් මේවා උරුමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණේ සම්බන්ධයෙන් මේ අටලෝ දහම එකිනෙකා කරා එද්දී අසෘතවත් පෘථග්ජනයාගෙත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අතරත් වෙනසක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අසුතවතෝ භික්ඛවේ පුතුජනස්ස uppajjati ලාභෝ. අසෘතවත් පෘථග්ජනයාට ලාභයක් ලැබෙනවා. ලාභය එයා කරා එනවා. සෝන ඉති පටිසංචික්කති. හැබැයි මේ ඉපදිච්ච ලාභයේ සම්බන්ධයෙන් එයාට නුවණින් කල්පනා කරන්න බෑ. uppannōko මේ අයං ලාභෝ සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝති යථා භූතං නප්පජානාති. මේ හටගත් ලාභය අනිත්‍යයි, දුකයි, වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියන එක එයා යථා ස්වභාවයෙන් දන්නේ නැහැ. ඒ නිසා එයාට නුවණ පාවිච්චි කරගන්න බැරි නිසා එයාට ශෝක කරන්න, හඬන්න, වැළපෙන්න විතරයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ අසෘතවත් පෘථග්ජනයා කරා අලාභයත් පැමිණෙනවා. අලාභය ආපුවහමත් එයාට නුවණින් මේක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා සිහිපත් කරගන්න බැරි වුණොත් ඒ අලාභය ඉදිරියේත් එයාට අසරණ භාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අලාභයට ගැටි ගැටි එයාට වාසය කරන්නට සිද්ධ වෙනවා. මේ විදිහට මේ අටලෝ දහම අසෘතවත් පෘථග්ජනයා කරා එද්දී එයාට සිහි කරන්න බැරි වෙනවා මේ අටලෝ දහම එහෙම නැත්තම් ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක් කියන මෙන්න මේ කාරණා අනිත්‍යයි, දුකයි, වෙනස් වන ධර්මතාවයෙන් යුක්තයි කියලා සිහි කරගන්න බැරි වෙනවා. මේ විදියට සිහි කරගන්න බැරි වීම නිසා යාට ලාභයේදී ඇලෙන්නත්, අලාභයේදී ගැටෙන්නත්, යසසේදී ඇලෙන්නත්, අයසේදී ගැටෙන්නත්, ප්‍රශංසාවේදී ඇලෙන්නත්, නින්දාවේදී ගැටෙන්නත්, සැපයේදී ඇලෙන්නත්, දුකේදී ගැටෙන්නත් විතරයි ඉතිරි වෙන්නේ. එතකොට මේ විදියට අටලෝ දහමින් ඇලීමෙන් ගැටීමෙන් වාසය කරයිද එයාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියනවා මේ ජරා මරණ ශෝක පරිදේවාදී දුකෙන් නිදහස් වෙන්න. එයා මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. මොකද එයා අසෘතවත් පෘථග්ජනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රුතවත්තාර ශ්‍රාවකයා කරාත් මේ අටලෝ දහම එයාගේ ජීවිතයටත් පැමිණෙනවා කියලා. පින්නතුනේ මේ අසෘතවත් පෘථග්ජනයා සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන පුද්ගලයන් දෙන්න ගැන බුදුරජාණන් වහන්සේ තාමත්ම ලස්සනට විස්තර කරනවා. අසෘතවත් පෘථග්ජනයා කියන්නේ අරියාණං අදස්සාවි. එයා ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් ආර්ය ධර්මය දකින්නට අකමැති කෙනෙක්. ආර්ය ධම්මස අකෝවිදෝ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ වගේ මේ ආර්ය ධර්මයේ තුල යා හික්මෙන්න දක්ෂත් නැහැ. ඒ වගේම සප්පුරිසානං අදස්සාවි. සප්පුරිස ධම්මස අකෝවිදෝ. සප්පුරිස ධම්මේ අවිනීතෝ ආදී වශයෙන් එයා සත්පුරුෂයන් දකින්න කැමති නැහැ. ආශ්‍රය කරන්න කැමති නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අටලෝ දහම යාගේ ජීවිතයට පෙරලිලා එනකොට
ඒ අනුව එයාටත් පෙරලි යන්න සිද්ධ වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ අරියානන් දස්සාවි. ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් ආර්ය ධර්මයේ දකින්න අහන්න කැමති කෙනෙක්. ආර්ය ධම්මස්ස කෝවිදු. ඒ ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ කෙනෙක්. ආර්ය ධම්මේ සුවිනීතෝ. ඒ වගේ මේ ආර්ය ධර්මයේ තුල හික්මන කෙනෙක්. සත්පුරුෂානන් දස්සාවි. සත්පුරුෂයන් දකින්න කැමති කෙනෙක්. සත්පුරුෂ ධර්මය අහන්න කැමති කෙනෙක්. සත්පුරුෂ ධම්මස්ස කෝවිදු. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධම්මේ සුවිනීතු. සත්පුරුෂ ධර්මය තුල හික්මන කෙනෙක්. අන්න එයාට ඒ ආර්යයන් වහන්සේලා නැත්තම් ඒ ආර්ය ධර්මය දකින්න කැමති නිසා සත්පුරුෂ සේවනයේ සත්පුරුෂ ඇසුර ලැබෙන නිසා මෙයාට අහන්න ලැබෙනවා ලෝකය කියන්නේ මේකයි කියලා. මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද ආදී වශයෙන් ලෝකය කියන්නේ මේකයි කියලා යාට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම මේ ලෝකය නැසී වෙනසී සිඳී බිඳී යන දෙයක් කියලා යාට ඒ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අහන්න ලැබෙනවා. ඒ වගේම මේවා වෙනස් වෙන ස්වභාවයට අයිති. අනිත්‍යයි දුකයි. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියලා ඒ ආර්ය ධර්මයේ තුලින් එයාට සත්පුරුෂයන් තුලින් අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනවා පමණක් නෙමේ පින්නතුනි, ඒ අහන ධර්මය එයා තේරුම් ගන්නත් දක්ෂයි. ඒ වගේ මෙයා ඒ ධර්මයේ තුල හික්මන කෙනෙක්. එතකොට එයාගේ ජීවිතය තුලින් එයාට මේ ලෝක ස්වභාවය, මේ ධර්මතාවය එයාගේ ජීවිතේ කරා එනකොට අර අහලා මතක තියාගත්ත තේරුම් ගත්ත ධර්මයේ එයාගේ ජීවිතය තුලින් පුරුදු කරන්න පටන් ගන්නවා. ඒ ආර්ය ධර්මයේ තුල එයා හික්මෙනවා. අනේ යාගේ ජීවිතේටත් ලාභයක් පැමිණෙනවා. හැබැයි එයා නුවණ පාවිච්චි කරනවා. කොහොමද? uppannō ko මේ අයං ලාභෝ. දැන් මේ ඉපදිච්ච ලාභය. සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝති. යථා භූතං පජානාති. මේ ඉපදිච්ච ලාභය අනිත්‍ය එකක්. වෙනස් වෙලා යන එකක්. වෙනස් වෙන ස්වභාවයට අයිති එකක් කියලා යා ඇත්ත ඇති සැටියෙන් කල්පනා කරනවා, සිහිපත් කරනවා. අලාභයේ ඉදිරියේදීත් එයා ඒ විදිහටම නුවණ පාවිච්චි කරගන්නවා. යසායස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් ඉදිරියේදීත් එයා අරහපු ධර්මය, තේරුම් ගත්ත ධර්මය නුවණින් සිහිපත් කරගනිමින් ඒවාට මුහුණ දෙනවා. ඒ නිසා ලාභය එයා කරා එද්දිත් එයාගේ ජීවිතය තුළ වෙනසක් නැහැ. අලාභය එයාගේ කරා එද්දිත් එයාගේ ජීවිතය තුළ වෙනසක් නැහැ. යසස එයාගේ ජීවිතේ කරා එද්දිත් එයාගේ ජීවිතය තුළ වෙනසක් නැහැ. අයස එයාගේ ජීවිතේ කරා එද්දිත් එයාගේ ජීවිතය තුළ වෙනසක් නැහැ. මේ නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන කාරණා ඉදිරියේදීත් එයා ඒවට ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, මදහත් සිතින් යුක්තව උපේක්ෂාවෙන් ඒවට මුහුණ දෙනවා. අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ජාති ජරා මරණ ආදී දුකෙන් නිදහස් වෙන්න. කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. එහෙනම් පින්නතුනි, අපි ඉස්සෙල්ලාම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ස්වභාවයට පත් වෙන්නට උත්සාහ ගන්න ඕනේ. එතකොට තමයි අපිට
මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී ඉන්නට පුළුවන්කම ලැබෙන්නේ. අසෘතවත් පු탁ජනයාට තියෙන්නේ අටලෝ දහම ඉදිරියේ ඇලෙන්න ගැටෙන්න විතරයි. ඒ නිසා යා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණ පාවිච්චි කරලා මේ සියල්ල අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින නිසා එයා මේ අටලෝ දහම ඉදිරියේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මදහත් සිතින් වාසය කරනවා කිව්වා. අන්න එයා තමයි දුකෙන් නිදහස් වෙන කෙනා. පින්නතුනි, දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ කාරණා දකින්න තිබුණේ නැද්ද? එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේට දන්පැන් පුදන්නට අවස්ථාවක් නැතුව ඒ අවස්ථාවක් ලැබුණොත් දන් දෙන්නෙමුයි කියලා ශ්‍රද්ධාවන්ත උපාසකයෝ ශ්‍රාවකයෝ ගැල්වල බඩු පටවාගෙන උන්වහන්සේ වඩින පස්සෙන් යනවා කියනවා. එච්චරට උන්වහන්සේට මේ ලෝකයේ තුල ලාභයක් තිබ්බා. මිනිසුන්ගෙන් පමණක් නෙමේ දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා. ඒ වගේම එක කාලෙක උන්වහන්සේ වස්වසල ඉද්දී වස්තුන් මාසයක දුර්භික්ෂ කාලයක් උදා වෙලා යවහාල් වළඳලා කාලය ගත කරන්නට වුණා. හැබැයි උන්වහන්සේගේ හිතේ කිසි වෙනසක් නැහැ. උන්වහන්සේට චෝදනා කරන අදහසින් චින්චි මානිකාව අර දර ටිකක් බඩේ බැඳගෙන ඇවිත් දරුවෙක් ලැබෙනින් අම්මා කෙනෙක් වගේ ඇවිල්ලා මහා පිරිසක් ඉදිරියේ ධම්සපා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේට චෝදනා කළා. නමුත් උන්වහන්සේගේ හිතේ කිසි කම්පාවක් හටගත්තේ නැහැ. උන්වහන්සේ දේශනා කළා, නැගණිය ඉතින් මේකේ සත්‍ය දන්නේ ඔබ තමයි කිව්වා. තවත් අවස්ථාවක් තියෙනවා පින්නතුනේ, නිගණ්ඨය එකතු වෙලා සුන්දරී කියලා තව කාන්තාවක් මරලා ජේතවනාරාමේ මල්ලාසනයක් අස්සේ හංගලා මහා නින්දාවක් මහා කලබගෑනියක් කරා. ඉතින් පහුවෙනිදා භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාති වඩිනවා, කවුරුත් දාන දෙන්නේ නැහැ. නින්දා අපහාස කරන එක විතරයි කරන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඇවිත් කියනවා, අනේ භාග්‍යතුන් වහන්සේ, අපිට මේ නගරේ ඉන්න බෑ දැන්. මිනිස්සු හරියට නිඳා කරනවා. ඒ නිසා අපි මේ නගරය අතහැරලා වෙනත් නගරයකට යමු කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, ආනන්ද, එහිදිත් අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවොත්? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි, මේ දඹදිව කියන්නේ විශාල රටක්. ඒ නිසා අපිට නගරයෙන් නගරයට යන්න පුළුවන් කියනවා. නමුත් තථාගතයන් වහන්සේගේ දේශනාව බලන්න. ආනන්ද, මේ අටලෝ දහම අපි කාටත් උරුමයි. අපි කාටත් ඒකට මුහුණ දෙන්න වෙනවා. මේවායින් පැනලා යන්න බෑ. මේවායේ ඇත්ත ස්වභාවය දකිමින් මේක විදර්ශනා කරමින් වාසය කරන එකයි කරන්න තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ එතනදී දේශනා කරනවා පින්නතුනේ, තථාගතයන් වහන්සේ නමකට අභූතයෙන් යමෙක් චෝදනාවක් කළොත් ආනන්ද දවස් 7යි කියනවා ඒ චෝදනාවට ආයුෂ තියෙන්නේ. ඔය ප්‍රශ්නේ දවස් 7යි ආනන්ද තියෙන්නේ කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී ලාභයේදීත් අලාභයේදීත්
යසසේදිත් අයසේදිත් නින්දාවේදිත් ප්‍රශංසාවේදිත් සැප දුක කියන මේ සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ ජීවිතය තුල කම්පාවක් තිබ්බේ නෑ පින්නතුනි. සැලීමක් තිබ්බේ නෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවකයන්ටත් ඒ උතුම් ජීවිතය ගත කර ගැනීමේ අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී ඉන්න නම් අපි මොකක්ද කරන්න තියෙන්නේ පින්නතුනි? ඉස්සල්ලාම අපි හරියට හඳුනා ගන්න ඕනේ මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා. මොකක් මතද අපි මේ ලෝකයේ ගොඩනගාගෙන තියෙන්නේ කියලා. පින්නතුනි අපි මේ ලෝකයේ ගොඩනගාගෙන තියෙන්නේ දුක මත, වෙන දෙයක් තුල නෙමෙයි. අපි මේ ලෝකයේ ගොඩනගා ගත්තේ ඇහැ ඔස්සේ, ඇහැට පේන රූප ඔස්සේ, කන ඔස්සේ, කනට ඇහෙන ශබ්ද ඔස්සේ, නාසය ඔස්සේ, නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිව ඔස්සේ, දිවට දැනෙන රසය ඔස්සේ, කය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, හිත ඔස්සේ, හිතට හිතෙන අරමුණු ඔස්සේ, මේවත් එක්ක තමයි අපි ලෝකයක් ගොඩනගා ගත්තේ. මේවා තමයි අපේ ජීවිතයේ සිහිනය නවාතැන්පල කරගෙන වාසය කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කියන්නේ නැසිලා වෙනසිලා යන දෙයක්. ලුජ්ජති බිඳෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා. මොනවද බිඳෙන්නේ? ඇහැ කියන්නේ බිඳිලා යන දෙයක්, නැසී වෙනසී යන දෙයක්. ඇහැට පේන රූප කියන්නේ බිඳිලා යන දෙයක්, නැසී වෙනසී යන දෙයක්. මෙන්න මේ විදිහට ඇහැයි රූපයි නිසා එහි හටගන්න විඥානය, ඇහැයි රූපයයි එහි විඥානයයි එකතු වීම, එහි ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් නැතිවෙන සැප දුක් උපේක්ෂා වේදනා, මේ සියල්ල නැසී වෙනසී යන බිඳිලා යන දේවල් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ බිඳිලා යන දෙයක් තමයි අපි, නැසී වෙනසී යන දෙයක් තමයි අපි නිට්ටයයි සැපයි ආත්මයි කියලා අල්ලගන්නේ. බිඳිලා යන නැසී වෙනසී යන දෙයක් තමයි අපි අපේ ලෝකය කියලා හිතාගත්තේ. අපි සිහින මැව්වේ. නමුත් ඒ ලෝකයේ අයිති දුකට, ඒ ලෝකයේ අයිති වෙනස් වෙන ස්වභාවයට, ඒ ලෝකයේ අයිති අනාත්ම ස්වභාවයට. අන්න ඒක තේරුම් ගත්තොත් මේ ලෝකයේත් එක්ක කරන ගනුදෙනුවේදී අපට එන ලාභයේ ඉදිරියේත්, අලාභයේ ඉදිරියේදීත්, යසායස ඉදිරියේදීත්, නිന്ദා ප්‍රශංසා ඉදිරියේදීත්, සැප දුක් ඉදිරියේදීත් අපට කම්පා නොවී මදහත් සිතින් වාසය කිරීමේ පුළුවන්කම ලැබෙනවා. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා තවදුරටත් මේ ලෝකය ගැන. මහණෙනි, මම ඔබට ලෝකේ හට ගැනීමත් නැතිවීමත් කියලා දෙන්නම්. ලෝකස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි. තං සුනාත සාදුකං මනසි කරෝත. හොඳින් අහගන්න, නුවණින් මෙනෙහි කරන්න. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇහැයි රූපයයි නිසා ඇහි විඥානය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ, මේ කරුණු තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ කරුණු තුනේ එකතුවෙන් පස්සපච්චයා වේදනා. මේ ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා, විඳින දෙයට අපි ආස කරනවා. තණ්හා පච්චයා උපාදාන,
ආස කරන දේට අපි බැඳිලා යනවා. ග්‍රහණය වෙනවා. උපාදාන පච්චයා භවෝ බැඳිලා ගියයින් පස්සේ අපිට උපදින්න තැනක් එහෙමත් නැත්නම් විපාක පිණිස කර්මයක් හදලා දෙනවා. භවපච්චයා ජාති. ඒ විපාක පිණිස කර්මයක් හැදුනොත් ආයෙමත් උපදින්න සිද්ධ වෙනවා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. මේ විදියට ඉපදුනෙන් පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවා. අයංකෝ භික්කවේ ලෝකස්මින් සමුදයෝ හෝති. මහණෙනි මෙන්න මේකයි කියනවා ලෝකේ හට ගැනීම කියලා කියන්නේ. මේ ඇහැ ඔස්සේ ඇහැට පේන රූප ඔස්සේ අපි ගොඩනගාගත්ත ලෝකය. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේකේ නැතිවීමකුත් තියෙනවා කියලා. අත්ංගමයකුත් තියෙනවා කියලා. චක්කුං පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි නිසා ඇහි විඥානය හට ගන්නවා. මේ කරුණු තුනේ එකතු වීම තින්නම් සංගති පස්සෝ. ඊළඟට මේ ඇහි ස්පර්ශය නිසා පස්සපච්චයා වේදනා විඳීම් හට ගන්නවා. වේදනා පච්චයා තණ්හා විඳින දෙයට අපි ආස කරනවා. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. හැබැයි මේ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කරලා දැම්මොත් උපාදාන නිරෝධෝ. උපාදානය නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. භව නිරෝධෝ ජාති නිරෝධෝ. භවය නිරුද්ධ නිසා ජාති එහෙම නැත්නම් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. මේ විදියට උපදින්නේ නැති වුනහම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ කිසි දෙයක් නැහැ කියනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඒක තමයි කියනවා මේ ලෝකයෙන් නිදහස් වීම. අයං කෝ භික්ඛවේ ලෝකස් අත්තංගමෝ. මේ ලෝකේ නැතිවීම අත්තංගමය නිරෝධය කියන්නේ යන්නේ කාරණයට කියනවා. එතකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ බුද්ධ දේශනාවලින් ලෝකය කියන්නේ මොකක්ද? ලෝකේ හට ගැනීම මොකක්ද? ලෝකේ නැතිවීම මොකක්ද කියලා. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේවා විස්තර කරනවද කියලා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ ආයතන වෙන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය වෙන්න පුළුවන්. මේ සතර මහා ධාතු වෙන්න පුළුවන්. මේ ආයතන ධාතු ස්කන්ධ කියන මේවා අනිත්‍ය විදිහට දකිනවා නම් දුකයි කියලා සිහිපත් කරනවා නම් දුකට අයිතියි කියලා හිතනවා නම් මේවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතනවා නම් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දේවල් කියලා හිතනවා නම් දකිමින් වාසය කරනවා නම් අන්න එයාට විතරයි පුළුවන් වෙන්නේ මේ අටලෝ දහම ඉදිරියේ ඇලින්නේ ගැටෙන්නේ නැතුව මදහත් සිතින් වාසය කරන්න. ඉතින් ඒ නිසා පින්නතුනි අපි නිතර නිතර සිහිපත් කරන්නට ඕනේ මේ අටලෝ දහමට අයිති කාරණා අනිත්‍යයි දුකයි විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියලා. ඒ වගේම තමයි පින්නතුනි මේ අටලෝ දහමට කම්පා නොවී ඉන්න පුළුවන් තවත් කාරණයක් තමයි
කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන එක. ඒක බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිතර නිතර සිහිපත් කරන්න කියලා දසධම්ම සූත්‍රයේදී සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ මේ ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා කියලා. ඊළඟට කර්මය ගැන හිතන්න කියනවා නිතර නිතර. කර්මය තමයි දායාදේ අපේ. කර්මය තමයි උප්පත්ති ස්ථානය. කර්මය තමයි ඥාතියා. කර්මය තමයි පිහිට පිලිසරණ. කර්මයේ විසින් තමයි මේ සත්වයා මේ විදිහට හීන ප්‍රනීත විදිහට බෙදලා දාන්නේ. සිහිපත් කරන්න කියනවා ඒක නිතර නිතර. එතකොට එහෙම හිතන එකත් බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ අටලෝ දහමට නොඇලී නොගැටී වාසය කරන්න. ඒ වගේම තමයි උපේක්ෂා භාවනාව පුරුදු පුහුණු කරනවා නම් ඒකත් බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී වාසය කරන්නට. උපේක්ෂා භාවනාව හැටියට අපි එතනදී සිහිපත් කරන්නේත් කර්මය ගැන. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ලෝකේ උපන් සත්වයෝ හැටියට අපි හැමෝටම මේ අටලෝ දහම උරුමයි. මේකෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ අටලෝ දහම ඉදිරියේදී අපිට නුවණ පාවිච්චි කරගන්න පුළුවන් වුණොත් මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ අටලෝ දහමේ යථා ස්වභාවය තේරුම් ගන්නට බැරි වුණොත් මේ අටලෝ දහම අපි කරා පෙරලි පෙරලි එද්දී අපිත් පෙරලි පෙරලි යනවා කියනවා. කොහෙටද? සසරට. මේ දුකෙන් නිදහස් වීමක් නම් එයාට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ කියලා කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිතන්න කියන්නේ ලාභෝ අලාභෝච අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛං ච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා. මේ ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ දේවල් අනිත්‍ය විදියට දකිනවා නම් මොවා වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා සිහිපත් කරනවා නම් එතකොට එයාගේ හිත තුල මේ කාරණා ගැන ඇලීමක් ඇති වෙන්නෙත් නෑ, ගැටීමක් ඇති වෙන්නෙත් නෑ. අන්න ඒ කෙනා තමයි කියනවා මේ සසර දුකෙන් නිදහස් වෙන්න සුදුසුම කෙනා. ඒකට උරුමකම් කියන කෙනා. එතකොට බලන්න පින්නතුනි මේ සසරේ අපිට යන්නට වෙන්නේ මේ අටලෝ දහමත් එක්ක. එතකොට අපේ හිත තුල මේ අටලෝ දහම ඉදිරියේ කම්පා වෙවි මේවට යට වෙච්ච සිතින් වාසය කිරීමෙන් තමයි මේ අගක් මුලක් නොපෙනෙන සසර ගමනක් කරා අපි වැටිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ දුකට අකමැති නම් සැපයට කැමති නම් එහෙමත් නැත්නම් මේ සසරට අකමැති නම් සසරෙන් නිදහස් වෙන්න කැමති නම් ඔබ මේ අටලෝ දහම ඔබ කරා එද්දී ඒ අනිත්‍ය ස්වභාවයට අයිති වෙනස් වෙලා යන දුක් ස්වභාවයට අයිති අනාත්ම ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා සිහිපත් කරන්න ඕනේ. ඉතින් පින්නතුනි මේකට ඔබට පෙර පුහුණුවක් අවශ්‍යයි. දැන් ඔබට එකවරටම ලාභය එද්දී ඒකට නොඇලී ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
අලාභයේදී ඒකට නොගැටී ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු පුහුණු කරන්න ඕනේ මේ ඇස කන නාසය ආදී ආයතන, ඊළඟට රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස ආදී දේවල්, ඊළඟට මේ ඇහි හට ගන්නා විඥාණය, මේ ස්පර්ශය, ඒ ඔස්සේ ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා යන මේවා අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි අනාත්මයි කියලා නිතර නිතර පුරුදු කරන්නට ඕනේ. ඒ විදිහට ඇතිවන පුහුණුව භාවිතා කරගන්න පුළුවන් ඔබට ඔබගේ ජීවිතය තුළ මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී වාසය කරන්නට. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ආයතන, ආධ්‍යාත්මික බාහිර ආයතන, ඊළඟට ඒ ඔස්සේ ඇතිවෙන විඥාණය, ඒ ඔස්සේ ඇතිවෙන ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නිතර නිතර සිහිපත් කරනවා නම්, ඒ වගේම උපේක්ෂා භාවනාව තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරනවා නම් අන්න එයාට පුළුවන් වෙනවා මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන හිතක් හදාගෙන මේවට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මදහත් සිතින් යුක්තව දැකලා වාසය කරන්නට. අන්න එදාට ඔබට පුළුවන්කම තියෙනවා හගක් මුලක් නොපෙනෙන මේ සසර ගමනට විරාමයක්, එහෙමත් නැත්නම් මේ සසර ගමනට නිමාවක් තබන්නට, විරාමයක් නෙමේ නිමාවක් තබන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ සැබෑ ලෝකය කුමක්ද කියලා හඳුනාගෙන ඒ ලෝකයේ ඉදිරියේ කම්පා නොවී වාසය කරන්නට, මදහත් සිතින් මේ ලෝකයේ දකින්නට මේ ධර්මකාරණා හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.